පිනතුනි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ දවස්වල සාකච්ඡා කරන්නේ ධම්මපද පාළියේ සඳහන් වන ප්‍රකීර්ණක වර්ගයේ තියෙන එක ගාථාවක්. මත්තාසුක පරිච්ඡාගා පස්සේචේ විපුලං සුකං චජේ මත්තා සුකං ධීරෝ සම්පස්සං විපුලං සුකං කියන ගාථාව තමයි සාකච්ඡා කරමින් හිටියේ. මේ ගාථා රත්නය ඇසුරු කරගෙන කරන තුන්වෙනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. පළවෙනි දේශනාවේ ඉඳලා ක්‍රමානුකූලව මේ දේශනාව අහනකොට භාග්‍යතුන් වහන්සේගේ මේ උපදේශය කොයි තරම් අපිට ප්‍රයෝජනවත්ද කියන කාරණාව අපූර්වට වැටහෙනවා. මේ ගාථා රත්නය මුල් කරගෙන හැම පැත්තටම කරුණු සාකච්ඡා කරන්න කරුණු තියෙනවා. නමුත් අපි මේ සීලය මුල් කරගෙන කරුණු ටිකක් සාකච්ඡා කරමු කියලා තමයි අදහස් කරගත්තේ. නැවත වතාවක් ගාථා රත්නයේ තේරුම සිහිපත් කළොත් මත්තාසුක පරිච්ඡාගා සුළු සැප අත්හරින්න. මොකක් සඳහාද සුළු සැපේ අත්හරින්නේ? පස්සේ චේ විපුලං සුකං මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සුළු සැප අත්හරින්න. චජේ මත්තා සුකං ධීරෝ ධීරෝ කියලා කියන පණ්ඩිතයාට මේ ලෝකේ ඉන්න ඥානවන්තයෝ පණ්ඩිතයෝ මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සුළු සැප අත්හරිනවා. සම්පස්සං විපුලං සුකං මහත් සැප වෙනුවෙන් සුළු සැප අත්හරිනවා. ඒක තමයි මේ ගාථාවේ සරල තේරුම. මේකත් එක්ක සීලය පිළිබඳව සාකච්ඡා කරන්න අදහස් කළ බව සිහිපත් කළා. ප්‍රාණඝාතය කියන කාරණාව අපි බොහෝ දුරට සාකච්ඡා කළා. එහෙමනම් මේ දෙවනි කාරණාව හොරකම පන්සිල් මනුස්ස ජීවිතයට මහා පුදුම ශක්තියක්. පන්සිල් කියලා කියන්නේ ජීවිතයකට තියෙන හොඳ අත්තිවාරමක්. මහා මාලිගාව කොහොම ලස්සනට හැදුවත් අත්තිවාරම දුර්වල නම් මාලිගාව කඩා වැටෙනවා. ජීවිතයට තියෙන අත්තිවාරම තමයි පන්සිල්. යමෙකුගේ ජීවිතය තුළ සිල් නැද්ද? අපි හොඳට මතක තියාගන්න ඕනේ ඒ ජීවිතය හැම වෙලාවෙම කඩා වැටෙන ස්වභාවයෙන් යුක්තයි. මොකද අත්තිවාරම ශක්තිමත් නැති නිසා. පිනතුනි හොරකම කියන කාරණාව එක්ක මේ දෙවනි ශික්ෂාපදය අපි සාකච්ඡා කරනකොට ධනය උපයන්න හරි අමාරුයි. හුඟක් මිනිස්සු ධනවත් උනේ බොහොම දුක් විඳලා ටික ටික හම්බ කරලා ඒවා එකතු කරලා තවත් ධනය උපයන වෙන ක්‍රමවලට යොදලා ක්‍රමානුකූලව තමයි ලොකු ලාභ කරා ගමන් කරලා තියෙන්නේ. හොරකම් කරලා ධනවත් වෙන්න ගියහම ඒ තරම් මහන්සි වෙන්න දෙයක් නැහැ. හිටි ගමන් වෙන කෙනෙකුගේ තැනකට කඩා පැනලා මහා ධනස්කන්ධයක් අරගෙන ගිහිල්ලා මට ඒක වෙලාවෙම ධනවතෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව පිළිබඳව කරුණු සඳහන් කළා. හදිසියේ ධනවත් වෙන්න නම් පුළුවන් තමයි. ඒ වුණාට පින්නතුනි මේ වැරදි ක්‍රමවලින් හරි හම්බ කරගත්තාම ඉක්මනට ධනවත් වුණා වගේම ඒගොල්ලෝ ඉක්මනට දුක්පත් වෙනවා. ලෙඩක් දුකක් කරදරයක් හැදුනහම ලක්ෂ ගාණක් වියදම් වෙනවා. සමහර වෙලාවට ඉඩකඩම් ටික වාහන ටික තවත් නොයෙක් දේවල් ඒවා විකුණන්නත් වෙනවා ලෙඩේට වෙදකම් කරන්න. අන්තිමට ඉන්න ගෙවල් දොරවල් පවා උකසට තියන්න වෙනවා. රං රිදී බඩු පවා උකසට තියන්න වෙනවා.
ආයවා ගණ්ඩ නං වෙන්න අයව ඔක්කොම ඒ අයට සින්න වෙනවා. සමහර අයට වියදන් කරලා ලෙඩේ සනීප වුණේ නැතුව හම පුද්ගලයා මැරෙනවා. මැරිච්ච මිනිහගේ මලකඳ ගෙනත් තියා ගණ්ඩවත් තැනක් නැති තරමට මසරණ වෙනවා. ඇයි මේ ධනය හම්බ කළේ යහපත් ආකාරයෙන් නෙමෙයි. ඉක්මන්ට ධනවත් වෙන්න ගිහිල්ලා දෙවනි ශික්ෂාපදයේ උල්ලංඝනය කරලා බොහොම වේගෙන් ධනය හම්බ කළා වගේම ඒ වගේම වේගෙන් ධනය විනාශ වෙලා යනවා. ඊළඟට පින්නතුනි මේකේ තියෙන අලාභය අපිට විතරද? අපේ භාග්‍යතුන් වහන්සේ මේ සීලය මේ තරම්ම අගය කරලා දේශනා කළේ යම් පිරිසක් සිල් රකින්නව නම් විශාල පිරිසකට යහපතක් හැදෙනවා. ඒක නිසා සියලු දෙනාම සිල් රකින්න එකක් නැහැ. නමුත් හතරෙන් එකක් හරි සිල් රකින්න ගත්තහම ඉතුරු පිරිසටත් යහපතක් හැදෙනවා. හේතු කාරණා ගණනාවක් පැහැදිලි කරන්න පුළුවන්. බෞද්ධයෙක් කියලා කියන්නේ තිසරණ තියෙන කෙනෙකුට. ඒක සම්පූර්ණ වෙන්නේ පන්සිලුත් එක්ක. දක්ඛිනා විභංගයේ දේශනා කළේ තිසරණ සහිත පන්සිල් තියෙන කෙනෙකුට ආහාර වේලක් ලබලා දුන්නොත් ආහාර ලබලා දුන්න කෙනාට අනාගත ජීවිත අසංකේයක ආහාර නම් හිග නැහැ කියලා. එතකොට සිල් නැති කෙනෙක් වුණත් තිසරණ පන්සිල් තියෙන කෙනෙකුට ආහාර වේලක් ලබලා දීලා එයාට පුළුවන් කවදා හරි නිවන් දකින්නතුරු කොච්චර කාලයක් උපදීද? ආන්ගේ ඉපදෙන කාලෙන් ජීවිත අසංකේයයකට කෑම හම්බ කරන්න. බලන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා තියෙන මේ කාරණාවල තියෙන ශ්‍රේෂ්ඨත්වය. අනුන්ගේ දේවල් හොරෙන් කඩා වඩා ගත්තාම අසංඛ්‍ය ගණන් ජීවිතවල අපේ දේවල් අනුන් හොරෙන් ගන්නවමයි. දැන් දක්ඛිනා විභංගයේ බලන්නකෝ. අපි හුඟක් ආසයි කියලා හිතමු. අපි කැමති යඹ කන්න. අපි එහෙම කියමු. ඒ හින්දා මං හොඳට ඉදුන වටින අඹ ගෙඩියක් කඩෙන් අරගෙන යනවා. සමහරලාට කවුරු හරි මගෙන් අඹ ගෙඩිය ඉල්ලනවා. අපි කියමු මේ යාචකයෙක් ඉල්ලුවා කියලා. තිසරණත් නැහැ, පන්සිලුත් නැහැ. නමුත් මේ යාචකයා අහනවා අඹ ගෙඩිය දෙන්න බෑද කියලා. යාචකයාට නොදී මම ගෙනහිල්ලා ඒක අනුභව කළොත් ඒ මොහොතට විතරයි මට අඹ තියෙන්නේ. තිසරණ පන්සිල් නැතත් අර යාචකයා එයා හොරකනුත් කරනවා පන්සිලුත් නැහැ. නමුත් මේ තිසරණ පන්සිල් නැති කෙනෙකුට නමුත් ආහාර වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000ක් අපිට ආහාර ලැබෙන බවනේ දක්ඛිනා විභංගයේ දේශනා කළේ. මං අර යාචකයට අඹ ගෙඩිය දුන්නහම මං අනාගත ජීවිත 1000කට අඹ හම්බ කළා වෙනවා. මේ වෙලාවේ අඹ ගෙඩිය අනුභව කරලා නිකන් හිටියානම් මට මේ මොහොතට විතරනේ. එතකොට සිල් රකින්න අය හිටියාම ඊට වඩා හුඟක් උසස්. 4න් 1ක් සිල් රකින්නවා, 4න් 3ක් සිල් රකින්න අයට දම්පැන් දෙනවා. උදව් උපකාර කරනවා. නමුත් ඒ අයටත් මහ පුදුම ලාභයක් ලැබෙනවා. එහෙනම් මේ ලෝක වශයෙන් සිල් ගුණ ආරක්ෂා කරන පිරිසක් ඉන්නකොට අනිත් අයටත් ලේසි පහසුයි ලාභයි කියලා සඳහන් කළේ ඒකයි. වැඩි පිරිසක් සිල් රකින්න පටන් ගන්න රටටත් ලාභයි. ආන් එහෙම වුණොත් රට පුදුම ආරක්ෂාකාරී රටක් වෙනවා. කාටවත් පරාද කරන්න බැරි රටක් වෙනවා. කාටවත් හොලවන්න පැහැරගන්න බැරි රටක් බවට පත් වෙනවා. පුදුම ස්ථාවර බවක් ඇති වෙනවා. පිනතුනි මම සඳහන් කළා සිල් උල්ලංඝනය වෙනකොට හුඟක් අයට පාඩුයි කියලා.
ඕක හුඟක් පැතිකඩවල් ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. අපි කල්පනා කරලා බලමුකෝ සමහර රටකට යනකොට. අපිට සමහර වෙලාවට අපේ වත්කම් පෙන්නලා තමයි යන්න වෙන්නේ. එහෙම නැත්නම් ඒ රටවල් වලින් අපි බාරගන්නේ නැහැ වීසා බලපත්‍ර දෙන්නේ නැහැ. එහෙනම් ලොකු වත්කමක් පෙන්වන්න ඕනේ. සමහරట్లాට අපේ ළමයෙක් ඉගෙන ගන්න යනවා විදේශ රටකට. ලොකු වත්කමක් පෙන්වන්න ඕනේ ශිෂ්‍යයෙක් හැටියට හරි යන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මුලින්ම එහෙම තිබුණේ නැහැ. කාලයක් තිස්සේ අපි ඉගෙන ගන්න යනවා කියලා ගිහින් ක්‍රීඩා කරන්න යනවා කියලා ගිහින් නරඹන්න යනවා කියලා ගිහිල්ලා එහෙම ගිහිල්ලා ඒ රට ඇතුලේ අපි හැංගෙනවා. ගිහිල්ලා එන්නේ නැහැ. ඒ රටවල් වලට වෙලා මොනවා හරි කර කර ඉන්නවා. කාලයක් යනකොට ඒගොල්ලන්ට එහෙම අයකින් හරියට කරදර වෙනවා. ඒ රටවල් වල ජනගහනයේ වර්ධනයට ඒක ආර්ථික පසුබිමට හරි බලපෑමක් කරනවා. ඒ නිසා අපි එන්න කලින් බලනවා අපි එහෙ නතර වෙන අයද නැත්නම් ඇවිල්ලා යන අයද. වත්කම් තියෙනවා නම් අපි ආපහු යනවා. වත්කම් නැතුව එනවා නම් අපි ගැන විශ්වාසයක් නැහැ. දැන් සමහර කෙනෙක් එහෙම කරපු නිසා සමහර වෙලාවට ගිහිල්ලා එන්න යන කෙනෙකුටත් දැන් පාඩුයි. ඒ අයටත් යන්න බැරි වෙන තැනට ඇවිල්ලා. එතකොට තව මම මේ සාමාන්‍යයෙන් අපේ ප්‍රායෝගික දේවල් කතා කරන්නේ අපි සිල් නැති නිසා. හරියට එහෙම බොරු කරනවා අපි. හොර වැඩ කරනවා. ඒ සමහර වෙලාවට වාහන පාවිච්චි කරන අය ඒ වාහන රක්ෂණය කරලා අවුරුද්දක් ගානේ රක්ෂණයට ගෙවනවා. සමහර වාහන වලට වටිනාකමට අනුව ලක්ෂ ගණන් ගෙවනවා. නමුත් තාම අපිට ආපහු සැරයක් ඒගොල්ලන්ගෙන් අරගෙන වාහනේ හදන්න උනේ නැහැ. දැන් අපි වාහනේ විකුණන්නත් ලෑස්ති කරලා. එතකොට අපිට හිතෙනවා අපරාධය අපි ලක්ෂ ගාණක් නිකම්ම ගෙවුවා මට ඊළඟට ගන්න වාහනේට එවුව දෙන්නේ නැහැ නේ කොහොමද? එහෙනම් අපි හිතනවා මේක හප්පලා හරි සල්ලි ටිකක් ගමු. එතකොට පොඩි අලාභයක් කරගන්නවා. සමහර අය හිතාමතාම එහෙම කරනවා. පොඩි අනතුරක් කරගෙන ලක්ෂ ගාණක් ඉල්ලනවා. එතකොට ඒගොල්ලෝ ගෙවන්න නැතුව ඉන්නවා. නමුත් අපි ඒගොල්ලන්ගේ තන රක්ෂණය වුණේ ඇයි? ඒගොල්ලෝ කලින් අපිට ප්‍රතිලාභ ගොඩක් පෙන්නුවා. අපි දැන් පස්සේ කියනවා ඒගොල්ලෝ කියන හැටියට කරනකොට කෙරුවාව නැහැ කියලා. දැන් ඒගොල්ලෝ ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඒගොල්ලෝ දන්නවා මිනිස්සු හුඟක් කරන්නේ බොරු කියලා. පොඩි දෙයකට හුඟක් ඉල්ලනවා කියලා. දැන් බලන්නකො එතකොට දෙගොල්ලටම පාඩුයි. අපි හිතනවා ඒගොල්ලෝ කියපු විදිහට ගෙව්වේ නැහැ. අපි තීරණය කරනවා ඊළඟ සැරේ රක්ෂණය මාරු කරන්න. ඒ ගෙවපු නැති හින්දා. අරගොල්ලන්ටත් පාඩුයි අපි යන්නේ නැති හින්දා. ඒගොල්ලෝ ගෙවන්නේ නැති හින්දා අපිටත් පාඩුයි. දැන් මේ එක්කෙනෙක් දෙන්නේ කරපු වරදක් නිසා අපි ඔක්කොටම පාඩු වෙන හැටි. සාමාන්‍ය සුළු දේවල්. නමුත් කර්මය හරි බලවත්. පින්නතුනි මේ ධර්මයේ සඳහන් කරනවා මේ සමාජය අපි ජීවත් වෙනකොට පන්සිල් වලින් තොර වෙච්චාම ජීවිතේ නොයෙක් අපහසුතාවයන්ට පත් වෙන හැටි අපිටම තේරෙන්නේ නැහැ. මොකද අපි ඒ කරුණ තුල සහ ධර්මයේ තුල නැති හින්දා. සමහර වෙලාවට ලොකු ගයක් හදාගෙන ඊටාම සැපදායක යාන වාහනවල අපි ගමන් බිමන් යනවා. ඒ වුණාට ඒ මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ගේ වෛරයට භාජනය වෙලා චෝදනාවට භාජනය වෙලා හැම වෙලාවෙම බැනුම් අහනවා. මිනිස්සු සාප කරනවා. දැන් එතකොට මේ මහ ලොකු ජීවිත වලින් වැඩක් තියනවද? ඇයි ඒ සාපේට වෛරයට භාජනය වෙලා ඉන්නේ? පන්සිල් නැති හින්දා. මූණට hina වෙනවා යන්න ඇරලා බයිනවා.
සමහරලාට ලොකු නලාවක් නාද කරගෙන එනවා ඇහෙනකොට. සමහර අය කියනවා මහ හොරෙක් එනවා වාගේ කියලා. එතකොට ඒ ජීවිතේම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඒකට විපාක හම්බ වෙලා. චෝදනාවට ලක් වෙලා. යම් කෙනෙක් හොරකමෙන් වළකිනවනම් මොනවද ලැබෙන ලාභ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? ලාභ හැටියට දේශනා කරනවා පින්නතුනි බොහෝ ධනයක් ලැබෙනවා කියලා. හොරකමෙන් වැළකුණ අයට බොහෝ ධනය ලැබෙනවා. නමුත් දැන් අපි බොහෝ ධනය ලබන්න කල්පනා කරලා තියෙන්නේ හොරකම් කරලා. දැන් මුලින් අපි සාකච්ඡා කළා ප්‍රාණඝාතයෙන් වැළකුණාම අපිට දීර්ඝායුෂ ලැබෙනවා. මේ කාලේ අපි කල්පනා කරන්නේ ප්‍රාණඝාත කරලා දීර්ඝායුෂ ලබන්න. අපි ඒක සාකච්ඡා කළා. දැන් මෙතන සඳහන් කරනවා හොරකමෙන් වැළකුණාම මහා ධනස්කන්ධයක් ලැබෙනවා කියලා. නමුත් වර්තමානයේ හුඟක් කල්පනා කරන්නේ හොරකම් කරලා ධනවත් වෙන එක හොඳයි කියලා. හොරකම් කරාම ඉක්මනට ධනවත් වෙන්න පුළුවන් කියලා. පින්නතුනි අපි අද ලෝකෙට කතා කරනවා නම් අපි ගැන අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ අපේ ශ්‍රේෂ්ඨ අතීත මුතුන් මිත්තන්ගේ ශ්‍රී විභූතියනේ. අපේ මොකවත් ලෝකෙට කියා පාන්න නැහැනේ. පිට රටවල් වලින් එන අයට අපි ගෙනහිල්ලා පෙන්වන්නේ අපේ මුතුන් මිත්තු කරපු දේවල්නේ. අපි ගෙනහිල්ලා මහ වැව් පෙන්නනවා. ලොකු ඇලවේලි පෙන්නනවා. නෙලාපු මහ පිළිම පෙන්නනවා. හදාපු ලොකු පොකුණු පෙන්නනවා. මහා චෛත්‍ය තවත් නොයෙක් නටබුන් තියෙන තැන් ඒ දේවල් වලින් අපි ලොකු ආදායමක් හොයන්නේ. අපි කරපු දේවල් නෙමේ අපේ මුතුන් මිත්තු කරපු දේවල් තමයි පෙන්වන්නේ. ඒ ශ්‍රේය විභූතියයි පෙන්වන්නේ. එතකොට එදා කාලේ ගොඩනගලා තියෙන ඒ වැව් පොකුණු දිහා බලහම අද ඒ දේවල් කරන්න අවශ්‍ය නවීන යන්ත්‍ර සූත්‍ර ඕන තරම් තියෙනවා. දැන් මේකෙන් කියවෙන්නේ අද ඒ වාගේ විශාල ජලාශ ඇලවේලි හැදෙන්නේ නැහැ කියන එකද? සමහර කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් අර අහවල් තැන හදලා තියෙන්නේ කියලා. නමුත් ඊළඟට පින්නතුනි අපි කල්පනා කරන්න එපෙයි. ඒ ඇලවේලි හදන්න වෙන් කරපු මුදල් ඒ විදිහටම යෙදුණා නම් ඒ වාගේ ඇලවේලි තව කීයක් හදන්න තිබ්බද කියලා. එක වේල්ලක් හදනකොට, එක පාරක් හදනකොට, එක බෝක්කුවක් හදනකොට, එක පාලමක් හදනකොට, එක වැවක් හදනකොට ඒ වාගේ වැඩ තව 4-5ක් කරන්න තරම් මුදල් පංචාසහගත වෙලා. එතකොට කාටද පාඩු? වියදම් කරපු ආයතනයටද? එහෙම නැත්නම් රජයකටද? අහිංසකම මිනිහගේ රටවැසියගේ ඉඳලා අපි ඔක්කොටම පාඩු වෙලා නෙමෙයි එතකොට තියෙන්නේ. එතකොට මේ හොරකම කියන එක දිගින් දිගට මේ දේවල් විපාක දෙන්න ගත්තාම අපිට තේරෙන්නේ නැහැ මේක කොහොමද විපාක දෙන්නේ කියලා. ඒ අපි තුලත් ධර්මයේ නැතිකොට ඒක අපිට වැටහෙන්නේ නැහැ. අපි මේ දුක්වල තාඩනයේට පීඩනයේට භාජනය වෙවි කම්කටොළු අතර හිර වෙවි කොහොම හරි මේ ජීවිතේට මුණ දෙන්න දඟලනවා මිසක් මෙතෙන්ට ගියේ කොහොමද කියන කාරණාව හිතෙන්නේ නැහැ. මේ සංසාරයෙන් එතර වෙනවා කියන එක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ පින්නතුනි. මහා කල්ප අසංකේයයක් පාරමිතා පුරපු අපේ මුගලන් මහරහතන් වහන්සේටත් දවස් 7ක් සක්මන් කරන්න සිද්ධ වුණා රහත් වෙන්න. මහා කල්පයක් පාරමිතා පුරලා හිටපු අනුරුද්ධ ස්වාමින් වහන්සේට මාස 9ක් එක දිගට සක්මන අදිෂ්ඨාන කළා. ඉඳ ගන්නවයි ඇවිදිනවයි. ඒ තරම් පාරමිතා පුරපු අය. එහෙමනම් මේ සංසාරයෙන් එතර වෙන්න මේ තිසරණ පන්සිල් නැතුව ඉඳලා අපිට තව කී කාලාන්තරයක් යයිද කියන කාරණාව තමයි හිතා ගන්න බැරි. ඒ හින්දා කොහොමවත් මේ සිල් නැති ජීවිත බොහොම ලාමක විදිහට සරල විදිහට අපි හිතන්න හොඳ නැහැ. ඒකාන්ත නිරාදුක
තිරිසං දුක, ප්‍රේත දුක, අසුර දුක අපිට උරුමයි. ආන් ඒ වගේ වලකින්න නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සුළු සැපයත් හරින්න කියලා. මොකක් හරි වැඩක් කරලා කීයක් හරි හොරකම් කරගෙන පොඩි ලාභයක් ලබන්නේ. පොඩි සැපයක් ලබන්නේ. හැබැයි ආත්ම ගානකට පාඩුම තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් ආනිසංස හැටියට දේශනා කළා බොහෝ ධනයක් ලැබෙනවා කියලා. හොරකමින් වැළකීච්චාම ලැබෙන තවත් ලාභයක් හැටියට ධර්මයේ සඳහන් කළේ ස්ථීර වස්තුව ලැබෙනවා. රජුන්ට ගන්න බෑ, හොරුන්ට ගන්න බෑ, ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ, ජලයෙන් ආපදාවට ලක් වෙන්නේ නැහැ. බොහොම ස්ථීර ධනස්කන්ධයන් ලැබෙනවා සංසාරේ මේ අකුසල කර්මයෙන් වැළකිච්ච අයට. ඊළඟට පින්නතුනි කැමැති වස්තුව නොපමාව ලැබෙනවා. යමකටද කැමැති ඒක මට බොහොම ඉක්මනට ලැබෙන විදිහට වැඩපිළිවෙල හැදෙනවා. අපි හැමෝම එහෙම ලැබෙනවා නම් කැමැතියි. එහෙමනම් සසරට එහෙම වෙන්න මේ ජීවිතෙන් හොරකමින් අයින් වෙන්න කියලායි දේශනා කළේ. සුළු ලාභයෙන් සුළු ප්‍රයෝජනයෙන් අත් මිදෙන්න. එතකොට ලොකු ලාභයක් ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා කියලායි දේශනා කොට වදාළේ. ඊළඟට පින්නතුනි හොරකම් කරන්නේ නැති මිනිහෙක් හොරෙකුගේ ගෙදරට ගියහම හොරා ඉන්නේ හරි සතුටින්. ඇයි හොරෙකුගේ ගෙදරට හොරෙක් ගියොත් හොරා ඉන්නේ මානසික පීඩනයක් එක්ක. ඇයි ඇවිල්ලා ඉන්නේ හොරෙක්. මගේ ගෙදරින් මොනව හොරකම් කරයිද දන්නේ නැහැ. ගෙදර තියෙන කෝකාරන් යයිද දන්නේ නැහැ. හදිස්සියේම හංගගෙන ආපු තුවක්කුවක් පිහියක් සූදානමක් නැති මට එල්ල කරලා ගෙදර කොච්චර දේවල් පැහැර ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. දැන් ඇවිල්ලා ඉන්නේ හොරෙක් පුද්ගලයාගේ හැටි දන්නවා. අපි ටිකක් තැති ගැම්මෙන් විමසිල්ලෙන් තමයි ඉන්නේ. ගෙදර ඉන්න අය හරි සීරුවෙන් පිටිපස්සේ කට්ටියක් මිදුලේ කට්ටියක්. නමුත් ඒ බව පෙන්වන්න නැතුව ඉස්සරහ කට්ටියක් කතා කර කර ඉන්නවා. ඇයි මෙයා යනකම් මොනව අරන් යයිද දන්නේ. ඒ හොරෙකුගේ ගෙදරට ආපුවාම ඒක හොරෙකුට පීඩනයක්. හැබැයි සිල් තියෙන කෙනෙක් හොරෙකුගේ ගෙදරට ගියහම ඒ හොරාට කිසි පීඩනයක් තියෙනවද? එයා දන්නවා මම හොරෙක් කියලා. නමුත් එයා හොඳටම දන්නවා මේ ඇවිල්ලා ඉන්න මිනිහා කවදාවත් හොරකම් කරන්නේ නැහැ. ඒ ගෙදර කට්ටිය හරි සැහැල්ලුවෙන් නෙමෙයිද දැන් ඉන්නේ. දැන් එතකොට බලන්න ගුණවත් කෙනෙක් ගියහම දුර්ගුණ තියෙන මිනිහෙකුටත් සැලසෙන්නේ පුදුම යහපතක්. එහෙම වෙච්චහම ගුණවත් අයගෙන් පිරිච්ච සමාජයට කොයිතරම් යහපතක් වෙනවද? ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ සීලේ හරීම වටිනවා කියලා. නරක මිනිහෙක් නරක කෙනෙක් ගාවට ගියාම නරක මිනිහත් බයයි. හොඳ මිනිහෙක් නරක කෙනෙක් ගාවට ගියාම නරක මිනිහත් සතුටුයි. හොඳ මිනිහෙක් ගාවට යනකොට ඒ අය කොහොමත් සතුටටපත් වෙනවා. ප්‍රීතියටපත් වෙනවා. මේ වාගේ සමාජයක් ගොඩ නැගිලා තියෙනවා නම් අපිට මොනතරම් යහපතක් අපිට මොනතරම් සැනසෙල්ලක් රටට කොයිතරම් යහපතක් රටට කොයිතරම් සැනසෙල්ලක් වෙනවද කියන කාරණාව අපිට ආපහු හිතන්න සිද්ධ වෙන යුගයට අපි ඇවිල්ලා තියෙනවා. ආන් ඒක හින්දායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හැම වෙලාවෙම සුළු සැප අතහරින්න. සුළු ලාභ අතහරින්න. මොකක් උදෙසාද? මහ සැපයක් මහ ලාභයක් වෙනුවෙන්ම එහෙම කරන්න කියලා දේශනා කළා. ඊළඟට පින්නතුනි එහෙම කෙනෙකුගෙන් සමාජයේ තියෙන අප්‍රමාණ අබයක් කාගේවත් ජීවිත විනාශ කරන්නේ. අපමණ නිර්භය බවක් හැමෝම මේ පුද්ගලයාගෙන් තැති ගන්නෙ නැහැ. කිසිම කාරණාවකින් ප්‍රාණඝාත කරන්නේ නැති කෙනෙක් නිසා මේ ලෝකේ ජීවත් වෙනවද කොයිතරම් සත්ව සංහතියක්. ඒ හැමෝම මේ පුද්ගලයා නිසා සතුටු වෙනවා. ඇයි මේ පුද්ගලයාගෙන් අපේ ජීවිතේට හානියක් නැහැ. දැන් තිරිසන්ු ඉන්නේ හරි බයයි. ප්‍රාණඝාත කරන මිනිස්සු දැක්කම අනික් මිනිස්සුත් ඉන්නේ හරි බයයි.
එහෙමනම් ප්‍රාණඝාත නොකරනකොට අනික හැමෝටම තියෙන්නේ මහ පුදුම අබයක්. එහෙනම් ලෝකයේ උතුම්ම දානයන් අතර අබය දානයක් තියෙන්නේ හරි ශ්‍රේෂ්ඨ තැනක. එතකොට සියලු දෙනාටම තියෙන්නේ නිර්භය බවක්. හැමෝගම ජීවිතය අපින් සුරක්ෂිත වෙලයි ආරක්ෂා වෙලයි තියෙන්නේ. ඒක වෙනුවෙනුත් මේ සිල් ආරක්ෂා කරන එක හරි වටිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. සතර අපායෙන් බේරෙන්නත් සිල් ආරක්ෂා කරන එක හරියට වටිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට නිවන් දකින්නතුරු උපදින ආත්මයක් පාසා හොඳට ධනවත් වෙන්න ඕන නම් තමන්ගේ ධනය අනුන් පැහැර ගන්නවට අකමැති නම් ජලයෙන් ගින්නෙන් රජුන්ගෙන් සුළඟින් තමන්ගේ ධනය විනාශ වෙනවට අකමැති නම් ඒත් හොරකමෙන් වළකින එක වටිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අද විතරක් පෝෂණය කරගෙන තව ආත්ම 100 ගාණක් විනාශ වෙනවා නම් ඒකෙන් කවදාවත් ප්‍රයෝජනයක් නැහැ. අද විනාශ වුණත් කමක් නැහැ. අද දුප්පත් වුණත් කමක් නැහැ. ආත්ම 100 ගාණක් පෝසත් වෙන්න පුළුවන් නම් එක ආත්මයක් දුප්පත් වුණාම මොකද? ඒක වෙනුවෙන් සිල් රකින්න කිව්වේ. මේ කාරණාවයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ මත්තාසුක පරිච්ඡාගා. හැම තැනම සුළු සැපය අත්හරින්න කියලා දේශනා කරන්නේ ඒ නිසා. ලොකු සැපයක් වෙනුවෙන්. ඊළඟ සිල්පදයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ කාමසේවනය. වැරදි කාමසේවනය. මේ කාරණාව පැහැදිලි කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ අපූර්වට කරුණු ගෙන හැර දැක්වුවා කෙනෙකුගේ අස්ථාවර බව මේ කාරණාව මත කොයි තරම් තීරණය වෙනවද? අපි දැන් මුලින් සාකච්ඡා කළානේ පන්සිල් කියලා කියන්නේ අත්තිවාරමක් කියලා. දැන් දෙන්නෙක් බොහෝම සමගියෙන් සෑහෙන කාලයක් ආශ්‍රය කරලා දැන හඳුනගෙන ඉඳලා විවාහ වෙනවා. විවාහ වෙලත් හරි සතුටින් ඉන්නවා. ඊට පස්සේ දරු මල්ලොත් ඉන්නවා. අවුරුදු 10ක් විතර එකට දැනගෙන ඉඳලා දැන් විවාහ වෙලා අවුරුදු 2ක් විතර ගිහිල්ලා. ඊළඟට බලහම දික්කසාද නඩුවක් දාලා. මං හිතන්නේ වැඩිපුරම උසාවි වල තියෙන්නේ ඒ වාගේ නඩු. ඇයි අච්චර කාලයක් ඇසුරු කරලා ඊට පස්සේ එක්ක රැකියාව කරන තැන වෙන කෙනෙක් දිහා වැරදි විදිහට බලලා එහෙම නැත්නම් තව තැනක වෙන කෙනෙක් දිහා ස්වාමියයි බිරිඳ දෙන්නටම ওই වැඩේ වෙලා. දැන් ඔවුනොවුන් ගැන ඔවුනොවුන්ට අර තිබිච්ච විශ්වාසය දැන් නැහැ. බලන්නකෝ අවුරුදු 10ක් 12ක් තිබිච්ච අපේ විශ්වාසය ඉතා ඉක්මනට දැන් භංග වෙලානේ. එතකොට අපි කෙරෙහි දැන් විශ්වාස භංගයක් තියෙනවා. ස්වාමියාට බිරිඳ ගැන විශ්වාස භංගයක්, බිරිඳට ස්වාමියා ගැන විශ්වාස භංගයක් තියෙනවා. ඕක හින්දා පවුලේ ආර්ථිකයත් කඩා වැටෙනවා. පවුලේ සමගියත් කඩා වැටෙනවා. ඒ දෙන්න යටතේ දියුණු වෙන දරු මල්ලන්ගේ ජීවිතත් කඩා වැටෙනවා. අන්තිමට ඒ ජීවිත දෙකත් දෙපැත්තට කඩා වැටෙනවා. එක්ක මරනවා, නැත්තම් ගහනවා, නැත්තම් පුච්චනවා, භයානක විදිහට කපනවා, කොටනවා. කොහොම හරි ජීවිත දෙක වෙනස් වෙලා. ඒ කියන්නේ වසර ගාණක් ගොඩනගාගත්ත මේ ජීවන මාලිගාව දැන් කඩා වැටුණා. මොකක් නැති හින්දාද මේක වුණේ? පන්සිල් නැති හින්දා. මේ වැරදි අයාලේ යෑම මෙන්න මේ විදිහට භයානකයි කියලා ධර්මයෙන් පෙන්නලා තියෙනවා. ඒ නිසා මේ සුළු සැපයක් හොයන්න ගිහිල්ලා සංසාරේ අප්‍රමාණ කාලයක් අනන්ත දුකක් විඳින්න ඕනේ නෑනේ කියලා කල්පනා කරලා අත්හැරලා පංචශීලයට ගරු කරලා තුනුරුවන්ට කීකරු වෙලා හිටියනම් ඒ හදාගත්ත මාලිගාව ඒ විදිහට පවතිනවා. නමුත් මගදී දැන් කඩා වැටිලා තුනුරුවන්ට අකීකරු වෙච්ච නිසා. ධර්මයේ එක තැනක හැඳින්නුවා සිල් නැති ජීවිතයක් සුවඳ නැති මලක් වාගේ කියලා. තව තැනක සඳහන් කළා සිල් නැති ජීවිතයක් වෙරළක් නැති සයුරක් වාගේ කියලා. වෙරළ නැති මුහුද ලස්සන නැහැ. සිල් නැති ජීවිතත් ලස්සන නැහැ. තව තැනක හැඳින්නුවා
සිල් නැති ජීවිතයක් අරටුවක් නැති ගහක් වාගේ කියලා. අපි ගහක් හොයනවා නම් ගහ ළඟට ගිහිල්ලා හැම වෙලාවෙම බලන්නේ මෝරලාද අරටුව තියෙනවද කියලා. නමුත් සිල් නැති ජීවිතය අරටුවක් නැති ගහක් වාගේ. සිල් නැති ජීවිතය පහනක් නැති නිවසක් වාගේ. සිල් නැති ජීවිතයක් හිරු නැති අහස වාගේ. බැබලෙන්නේ නැහැ ඒ ජීවිතය. හිරු තියෙන නිසා අහස බැබලෙනවා. හිරු තියෙන නිසා අපිත් බැබලෙනවා. එහෙනම් සිල් නැති ජීවිතේ හිරු නැති අහස වගේ, හිරු නැති ලෝකෙ වගේ. සිල් නැති ජීවිතය පිල් කලඹ නැති මොනරෙක් වගේ. මේ වගේ දේවල් වලට උපමා කළේ සිල් නැති ජීවිත හරි අප්‍රසන්නයි කියන කාරණාවම පෙන්වන්න ඕන නිසා. හොරකම් කරලා හරි පින්නතුනි අපි හොයන්න ගියේ මොනවද? වත්කම්. ලොකු වත්කමක් පෙන්වන්න ඕනේ වුණේ. එතකොට තවත් නොයෙක් කටයුතු වලට ගියාම අපි ආයෙත් වත්කම් හොයනවා. විවාහයක් කරන්න ගියාම සහකරුවාගේ හෝ සහකාරියගේ වත්කම බලනවා. වෙන රටකට යන්න ගියොත් ඒ රටවල් වල අපේ වත්කම් බලනවා. අපි තවත් යම් කටයුතු වලට ගියහම ආයෙ කෙනෙකුගේ වත්කම හොයනවා. අපිත් හැම වෙලාවෙම දඟලනවා අපිත් වත්කම් වලින් පෝසත් වෙන්න ඕන කියලා. හැම දේවල්ම වත්කම්. ඔය හැම දෙයක පැත්තෙන්ම වත්කම් හොයුවට කීයෙන් කී දෙනාද ගුණවත්කම් හම්බ කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ගුණවත්කම තියෙනවද කියලා බලන්න හැදී. ඒක ලොකු වත්කමක් නේ. අනික හැම වත්කමකටම වඩා ලොකුයි ගුණවත්කම. ඒ හැම වත්කමකටම වඩා ලොකුයි සිල්වත්කම. නමුත් අපි ওই දෙක හොයන්නේ හරිම අඩුවෙන්. නමුත් එහෙම තියෙන අය මුණ ගැහෙනවා නම් අපේ මෙලොව ජීවිත විතරක් නෙවෙයි පරලෝ ජීවිතත් ආරක්ෂාකාරී වෙනවා. ඒ වත්කම් ටික තියෙනවා නම් මේ රටට යහපතක් වෙන්නේ නැද්ද? සමාජයට යහපතක් වෙන්නේ නැද්ද? අපි අද යම් තත්වයකට මූණ පාලා ඉන්නවනම් මේ තත්වයට අපිට මූණ පාන්න සිද්ධ වෙන්න ඇත්තේ ඇයි? කාලයක් තිස්සේ අපිම කරගෙන ආපු අපේම වැරදිවල ප්‍රතිඵල මේ තියෙන්නේ. අපිම කරපු අපේම වැරදිවල ප්‍රතිඵල. අපේ ජීවිත අද මේ තරමට අනාරක්ෂිතයි. හැබැයි අපි කවුරු මොනවා කීවත් අපේ දරුමුණුබුරන්ගේ ජීවිතය මීට වඩා අනාරක්ෂිතයි. දරුවන්ගේ ජීවිත අනාරක්ෂිතයි. ඊළඟට මුණුබුරන්ගේ ජීවිත ඊටත් වඩා අනාරක්ෂිතයි. ඒකට හේතුව තමයි අපි ගාව සිල් නැතිකම. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හැටියට යම් සමාජයක් සිල්වත් වෙනවා නම් ඒ සමාජය හොලවන්න කාටවත් බෑ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ අනුශාසනාවට ගරු කරන අය හොලවන්න මේ ලෝකේ කාටවත් බෑ. භාග්‍යතුන් වහන්සේගේ වචන කවදාවත් බොරු වෙන්නෙත් නැහැ. අපි කල්පනා කරන්න ඕනේ මේ හම්බෙලා තියෙන පංචස්කන්ධය. මව් කුසේ වැඩෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා එතන පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා අද මේ මොහොත දක්වාමත් මේ උපාදානස්කන්ධය කොහාටද යන්නේ? අභාවයට යන්නේ. එහෙම නේද? දිර දිරා මේක යන්නේ අභාවයට. එතකොට මේ අභාවයට යන උපාදානස්කන්ධයක් අරගෙන ඉපදිච්ච මම මේ දිරන උපාදානස්කන්ධයෙන් මගේ රට වෙනුවෙන් මං යමක් කරන්න ඕනේ. දිරලා යන කයෙන් රටට යමක් කරන්න ඕනේ. එතකොට අපි කල්පනා කරලා බලන්න මොනවද මම රට වෙනුවෙන් කරලා තියෙන්නේ? මගේ රටේ තියෙන වටිනාකම, මගේ රටේ තියෙන ගෞරවය, මගේ රටේ තියෙන උදාරත්වය මා විසින් ආරක්ෂා කරලා තියෙනවද? එහෙම නැත්නම් මා විසින් විනාශ කරලා තියෙනවද? ජාතියට මොනවද කළේ? සිංහල ජාතිය කියලා කියහම මේ ලෝකේ බොහෝම උසස් තැනක් තිබිච්ච ජාතියක්.
ශ්‍රේෂ්ඨ නායකත්වයක් තිබුණ ජාතියක්. හොඳ ඉතිහාසයක් තිබුණ ජාතියක්. මේ ආදි වශයෙන් ශ්‍රේෂ්ඨ බව අතීතයත් එක්ක මුහු කරලා බලනවා මිසක් ඒ ශ්‍රේෂ්ඨ ජාතියේ ශ්‍රේෂ්ඨ ලක්ෂණවලට අපි අද මොනවද කරලා තියෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් එහෙනම් අපි ජාතියත් විනාශ කරලා. එතකොට රටත් විනාශ කරලා ජාතියත් විනාශ කරලා බුදුරජාණන් වහන්සේට කීකරු නැති නිසා යටත් පිරිසෙන් පන්සිල්වත් නැති නිසා ඒ සිල් ගුණ පෝෂණය කරගන්නේ නැති නිසා දරුවන්ටත් මනාව ගුණධර්ම උගන්වලත් නැති නිසා අපි එහෙනම් අපේ ආගමටත් හානියක් තමයි කරලා තියෙන්නේ. දැන් කල්පනා කරන්න ඕනේ මගෙන් මගේ රටට මගේ ජාතියට මගේ ආගමට මෙහෙවරක්ද වෙලා තියෙන්නේ එහෙම නැත්නම් විනාශයක් අයහපතක්ද වෙලා තියෙන්නේ. මැරෙන වෙලාවට මගෙන් මේට යහපතක් වුණා කියලා කල්පනා කරන්න පුළුවන් නම් ආන් එහෙම අයට තමයි සතුටින් මැරෙන්න පුළුවන්. නෑ ජාතියට ආගමට රටට මගින් වෙලා තියෙන මහත් වූ අයහපතක් නම් මහ කැලලක් නම් මහ විනයක් නම් මට කවදාවත් සතුටින් මැරෙන්න වෙන්නේ නැහැ. එහෙමනම් දිරලා මෙරිලා යන මේ පංචස්කන්ධයෙන් ඉපදිච්ච රටට ජාතියට ආගමට මෙහෙවරක් කරලා මැරෙන්න පුළුවන් නම් ඔහු හැබෑම ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. එතෙන්ට යන්නේක අපි හැම කෙනෙකුගේම වගකීම අපි හැම කෙනෙකුගේ බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙම වෙනවා නම් අදට වඩා හොඳ මීට වඩා ලස්සන රටක් අනාගතයට ගොඩනගන්න පුළුවන්. බෞද්ධ කිය හිටියට අපි ගාව බෞද්ධකමට ගැලපෙන සමහර වෙලාවට කිසිම දෙයක් නැහැ. අපි විවේකීව නිමාඩුව කල්පනා කරලා බලන්න ඕනේ. මොනවද තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ වචනවලට අපි කොච්චර ගරු කරලා තියෙනවද කියලා. බෞද්ධ නමින් පෙනී නොහිටියට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හුඟක් දේවල් ක්‍රියාත්මක කරන අය මේ ලෝකේ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ බෞද්ධ නමින් පෙනී ඉන්නේ නැහැ. ආන් එහෙම අය දවසින් දවස දියුණු වෙනවා. සමගිව රැස් වෙනවා. සමගිව සාකච්ඡා කරනවා. සමගිව විසිර යනවා. මේක සප්ත අපරාහණීය ධර්මයනේ. ලිච්ඡවීන් පරාජය කරන්න රජවරු යුද්ධයට යනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ අපරිහානීය ධර්ම 7 ලිච්ඡවීන් ළඟ තියෙන තුරු කිසිම රජෙකුට ලිච්ඡවීන් පරාජය කරන්න බෑ කියලා. බෞද්ධ අපේ මේ ධර්මය අපි ගාව නැති වුණාට තව හුඟක් අය ළඟ තියෙනවා. ඔවුන් ඒ තුල ක්‍රියාත්මක වෙන තුරු අපි මොනවා කළත් අපිට ඔවුන් අභිභවනය කරන්න බැරුව යනවා. එහෙමනම් ඒකයි මම කීවේ අදට වඩා හෙට හොඳ වෙන්න නම් අපි කළ යුත්තේම බුදුරජාණන් වහන්සේට කීකරු වෙන එක පමණමයි. ධර්ම දේශනාවේ කාලේ නිමා වෙලා නිසා මේ උතුම් ගාථා රත්නයෙන් තවත් බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරන්න ඉදිරි දේශනා කීපයක ඉඩ ඉතුරු කරලා අපි දැනට ධර්ම දේශනාව නිමා කරමු.